අගුවන් සුබ දේශනා හරි අපි අද පොඩ්ඩක් උදේට ගත්තා පන්තිය අතර විතරයි හරි එතකොට අපි ජාතිකයන් ටියුට් එකේ මේ වෙනකොට ආදායම් ප්‍රවේශය ඉවර කළා ඊට පස්සේ දැන් අපිට අද පටන් ගන්න තියෙන්නේ වියදම් ප්‍රවේශය නේ අපි පාඩම පටන් ගන්නකොටම පාඩම් පටන් ගන්නකොටම කිව්වා මෙන්න මෙහෙම කතාවක් රටක නිමවුම සමානයි ආදායම සමානයි වියදම මතකනේ අපි යම් නිමවුමක් හදන්න දීපු සාධක වලින් උපය ගන්න ආදායම නැවත මේ නිමවුම වෙලදී ගැනීම සඳහා වියදම් කරන හින්දා නිමවුම ආදායම සහ වියදම සමාන සංකල්ප කියලා අපි කතා කරනවා. එතකොට අපි කලින් සතිය වෙනකොට මෙන්න මේ ප්‍රවේශය ආදායම් ප්‍රවේශය යටතේ කොහොමද රටක දලදේශීය නිෂ්පාදිතය අගය කරන්නේ නේද? දලදේශීය නිෂ්පාදිතය අගය කරන්නේ කොහොමද කියලා කතා කරනවා. හරි. ඒ යටතේ අපි කුටුම්බ විසින් ව්‍යාපාර ආයතන වෙත සපයන නිෂ්පාදන සාධක සහ ව්‍යාපාර ආයතන උපයන ආදායම් මේ රාජ්‍ය උපයන ආදායම් ඔය වගේ ගොඩාක් දේවල් එක්ක නේ උපයන්නේ නැති ආදායම් කුටුම්බ වලට ලැබෙන නේ ඔය වගේ ඒවත් එක්ක විශාල සංකල්ප කිහිපයක් කතා කරනවා නේ මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය මූලික මිලට සුද්ධ දේශීය නිෂ්පාදිතය නේ වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය ඔය වගේ කාරණා ගොඩක් කතා කරනවා එතකොට මේ වියදම් ප්‍රවේශයේදී වෙන්නේ ඒ කතන්දර ටිකම තමයි. ඒ කතන්දර ටිකම තමයි. හරි. එතකොට මේ ආදායම් ප්‍රවේශයේ, නිමවුම් ප්‍රවේශයේ, වියදම් ප්‍රවේශයේ කියන ඒවායේ තියෙන වෙනස තමයි බුදේ. දැන් අපි මෙන්න මෙතන මෙන්න මේ සංකල්පයට එනවනේ. ඔය ඕනම ප්‍රවේශයකින් එනවා මෙන්න මෙතෙන්ට. වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය කියලා සංකල්පයකට එනවනේ මේ ප්‍රවේශ තුනේ මේකට එනවා ඔය ප්‍රවේශ තුනේදී වෙනස්කම් දකින්න පුළුවන් මෙන්න මෙතෙන්ට එනකම් විතරයි දැන් අපි මෙතනින් පස්සේ තව සංකල්ප ටිකක් කතා කරනවා දල ජාතික නිෂ්පාදිතය සුද්ධ ජාතික නිෂ්පාදිතය වැය කළ හැකි දල ජාතික ආදායම වැළැක්කල හැකි සුද්ධ ජාතික ආදායම කුටුම්බ ආදායම නේ වැය කළ හැකි කුටුම්බ පෞද්ගලික ආදායම වගේ සංකල්ප. ඒතර මෙතනින් පල්ලෙහා තියෙන සංකල්ප මේ ප්‍රවේශ තුනදීම එකම විදිහට තමයි හදන්නේ. මෙන්න මෙතෙන්ට එනකන් තමයි මේ ප්‍රවේශ තුනේ වෙනස්කමක් තියෙන්නේ. කියන්නේ ගණනේ මේ දලදේශීය නිෂ්පාදිතය හොයාගන්න විදිහ එක එක ප්‍රවේශ වලදී වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්ට එනකන්. මෙතනින් පස්සේ සංකල්ප සියල්ලම එකක්. ඒ හින්දා මේක හරි ලේසි. හරි. දැන් මේ ප්‍රවේශය මෙන්න මෙතෙන්ට එනකම් පුළුවන් නම් මේ ප්‍රවේශෙත් එතෙන්ට එනකම් පුළුවන් නම් මේ ප්‍රවේශෙත් එතෙන්ට එනකම් පුළුවන්. එතනින් පස්සේ සංකල්ප ටික කොයිකෙත් එකයි. හරි. ඔක අවබෝධ කරගන්න. දැන් මේක හරි. අපි දැන් බලනවා මේ පැත්තෙන් කොහොමද දලදේශීය නිෂ්පාදිතය හොයන්නේ. හරි. පැත්තෙන් කොහොමද දලදේශීය නිෂ්පාදිතය හොයන්නේ. එතකොට අපි මෙන්න මෙහෙම කතාවක් කියනවා. දලදේශීය වියදම කියලා කතාවක් කියනවා. දලදේශීය වියදම. පොඩ්ඩක් ඒක බලමු. දල දේශීය වියදම. දල දේශීය වියදම. දේශීය වියදම. දේශීය කියුවහම ඔයාට මොකද්ද හිතෙන්නේ? අපිට උත්තරයක් දෙන්නකෝ. නේද? උදේ පාන්දර හොඳ ප්‍රබෝධයෙන් ඉන්න නැත්නම් සමහර වුණා පාඨ නිදිමතයක් එන්නේ. හරි. මර හිතලේ අපෝ මේ උදේ පාන්දර මොන පාන්දරද කියලා හිතනේ වුණත් ඇති. නේ? ඒ වුණා උත්තරයක් දෙන්නකෝ. දේශීය කිව්වහම ඔයාට මොකද්ද හිතෙන්නේ? දේශීය කියලා කිව්වහම ඔයාට මොකද්ද හිතෙන්නේ? උත්තරයක් දෙන්න බලන්න මොකක් හරි එකක්. ඔව්. දේශීය කිව්වහම මොකද්ද හිතෙන්නේ? ලංකාවේ අන්න හරි. එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් රටක් ඇතුලේ කියන එකනේ දේශීය කියන්නේ.
රට ඇතුළේදී කරන වියදම. රට ඇතුළේදී කරන වියදම. දැන් රටෙන් පිටදී අපි කරන වියදම වලට මොකද්ද කියන්නේ? දැන් රට ඇතුළේ කරන වියදම නම් අපි කියනවා දේශීය වියදම් කියලා. රටෙන් එළියෙදිත් අපි වියදම් කරනවා. නැත්නම් රටෙන් එළියටත් අපි වියදම් කරනවා. ඔය ආනයන කරනවා කියලා කියන්නේ අපි රටෙන් එළියටනේ සල්ලි වියදම් කරන්නේ. රට ඇතුලේ නෙමෙයි සල්ලි වියදම් කරන්නේ. පිට රටවල අයට තමයි සල්ලි දෙන්නේ. අපි ඊපස්සේ කතා කරමු. හරි. දාල දේශීය වියදම. දාල දේශීය වියදම. දාල දේශීය වියදම කිව්වහම මේක ඇතුලේ හරි මේක ඇතුලේ වියදම් කොටස් තුනක් අපි අඳුර ගන්නවා. වියදම් කොටස් තුනක් අපි අඳුර ගන්නවා. දාල දේශීය වියදම ඇතුලේ. මොනවාද මේ වියදම් කොටස් තුන කිව්වොත් කුටුම්බ පරිභෝජන වියදම. මොකද්ද කුටුම්බ පරිභෝජන වියදම කියලා කියන්නේ? අපි අර කතා කරන්නේ ගෘහ ඒකක කියන જાතිය. කුටුම්බ කියලා જાතිය. ඒ කුටුම්බ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණය. වැය කරන මුදල් ප්‍රමාණය. සරලව එහෙම මතක තියාගන්න දැනට. තාඩියක් පල්ලෙහාට කරන විදිහට කතා කරමු. ඊළඟට රජයේ පරිභෝජන වියදම. රජයේ පරිභෝජන වියදම. රජයේ පරිභෝජන වියදම කියලා කියන්නේ රජය විසින් භාණ්ඩ හා සේවා මිලට ගන්න කරන වියදම්. දැන් රජයේ වියදම් ගොඩක් කරනවා ඈ. එයා භාණ්ඩ හා සේවා. ඒ කියන්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවනවා කියන්නේ සේවා මිලදී ගැනීමක් නේ. ගුරුවරුන්ට වැටුප් ගෙවුවොත් ගුරු සේවය මිලදී ගන්න එක ගෙවන්නේ. වෛද්‍යවරුන්ට වැටුප් ගෙවුවොත් වෛද්‍ය සේවය මිලදී ගන්න. හෙදියන්ට වැටුප් ගෙවුවොත් හෙද සේවය මිලට ගන්න. ඔය වගේ රජයේ මිලදී ගන්නවා සේවාවෙන් රජයේ වියදම් කරනවා. රජයේ භාණ්ඩක් මිලදී ගන්නවා. ඖෂධ මිලදී ගන්නවා, ලිපිද්‍රව්‍ය මිලදී ගන්නවා. අන්න ඒ වගේ ඒවා. හරි. ඒවා තමයි මේ වර්තන ස්වරූපේ ඒවා. වර්තන ස්වරූපේ කියන්නේ ආණ්ඩුව නිතර අවුරුද්දකට කීප සැරයක් දරන වියදම් වලින් ටිකක් තමයි මේ රජයේ පරිභෝජන වියදම කියලා කියන්නේ. ඔක්කොම නෙමෙයි ටිකක්. රජයේ ගෙවන ණය පොලි හිම ගන්නේ නැහැ පරිභෝජන වියදම් හැටියට. පරිභෝජන කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඒකිනුත් ප්‍රාග්ධන භාණ්ඩ හා සේවා මිලදී ගන්න කරන වියදම් ටික මෙතන නැහැ. හරි. ඒක හොඳට මතක තියාගන්න. හරි. කුටුම්බ ගන්න වියදම තියෙනවා රජය ගන්න වියදම තියෙනවා. ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ තියෙනවා දල ආයෝජන වියදම. දල ආයෝජන වියදම. මෙතන ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ව්‍යාපාරික අංශය ව්‍යාපාරික කටයුතු සඳහා දරන වියදම. හරි. ව්‍යාපාරික අංශය මේක ඇතුලේ කොටස් තුනක් තියෙනවා. පස්සේ කතා කරනවා. ව්‍යාපාරික අංශය ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කරන වියදම් තමයි ප්‍රධාන වශයෙන් මෙතන කතා කරන්නේ. ඊට අමතරව මේ අංශ දෙක පරිභෝජනය නොවන වියදම් කරනවා නම් සමහරවිට මෙතෙන්ට එන්න පුළුවන්. මොනවද? ආයෝජන වියදම් කරනවා නම් ඒක මෙතෙන්ට එන්න පුළුවන්. පැහැදිලි? හරි. එතකොට කුටුම්බ පරිභෝජන වියදම්, රජයේ පරිභෝජන වියදම් සහ දල ආයෝජන වියදම් කියලා වියදම් වර්ග තුනක් අපි දල දේශීය වියදම ඇතුළේදී කතා කරනවා. දැන් අපි රට ඇතුලේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න කුටුම්බ විදිහට කරන වියදම්. රජය රට ඇතුලේ සේවා මිලදී ගන්න. රට ඇතුලේ. දැන් රජය විදේශීය වෛද්‍යවරු ගෙනහලා ඒගොල්ලන්ට වැටුප් ගෙවුවොත් ඒක දේශීය වියදම අස්සට එන්නේ නැහැ. හරි? ඒක විදේශයන් වලට මුදල් යනවා. පැහැදිලි? රජයේ විදේශ රටකින් ලිපිද්‍රව්‍ය ටිකක් ගෙනාවොත් ඒක මෙතෙන්ට එන්නේ නැහැ. රජයේ පරිභෝජන වියදම ගන්න බෑ. ඇයි? ඒක දේශීයව කරපු එකක් නෙමෙයි. ඒක පිට රටකින්. ඒක ආනයන වලට එන්නේ. ආනයන ඉන්නේ ටිකක් පස්සේ. හරි. ආයෝජන වියදම් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික අංශය නේද? ප්‍රාග්ධන භාණ්ඩ අත්පත් කර ගන්න, නඩත්තු කරන්න, පවත්වාගෙන යන දරන වියදම් තියෙන්නේ. ඊට අමතරව මේගොල්ලෝ කරන ප්‍රාග්ධන වියදම් තිබොත් ඒවත් මේක අස්සර ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න දල දේශීය වියදම ඇතුලේ කොටස් තුනයි මොනවද? කුටුම්බ පරිභෝජන වියදම, රජයේ පරිභෝජන වියදම සහ දල ආයෝජන වියදම ප්‍රධාන වශයෙන්. හරි. එතකොට මේ කුටුම්බ පරිභෝජන වියදම කියන එකට සමහර තැන්වල අපි පාවිච්චි කරනවා මෙන්න මෙහෙම. මොකක්ද දන්නවද?
පෞද්ගලික පරිභෝජන වියදම කියලා සමහර තැන්වල පාවිච්චි වෙනවා. හරි. පෞද්ගලික පරිභෝජන වියදම කියලා සමහර තැන්වල පාවිච්චි වෙනවා. හරි. මේකේ කොටස් දෙකක් අපි කතා කරනවා පෞද්ගලික පරිභෝජන වියදමේ. මේකේ කොටස් තුනක් උප කොටස් කතා කරනවා. හරි. අපි ඒක හිමීට බලමු. හරි. එහෙනම් චුට්ටක් බලමු අපි. මෙන්න මෙහෙම තියෙනවා. හරි. මේක එච්චර වැදගත් නෑ. මේක නෙමෙයි තව එහා තමයි වැදගත් මේවා තියෙන්නේ. ගාණක් හදන්න ඕන වෙනවා තියෙන්නේ. වියදම් ප්‍රවේශය ඔස්සේ දළදේශීය නිෂ්පාදනය ගණනය කරනුයේ. දළදේශීය නිෂ්පාදිතය වුණා නම් හරියටම දළදේශීය නිෂ්පාදිතය වුණා නම් හරි ගණනය කරනුයේ ආර්ථිකයේ යම් කාල පරිච්ඡේදයකදී ආර්ථිකයේ යම් කාල පරිච්ඡේදයකට සාමාන්‍ය අවුරුද්දක් පුතා නිෂ්පාදිතය මිලදී ගැනීම සඳහා කරන නිෂ්පාදිතය මිලදී ගැනීම සඳහා කරන මුළු වියදම ගණනය කිරීම. දැන් නිෂ්පාදිතය මිලදී ගැනීම සඳහා රට ඇතුළත කරන මුළු වියදම. රට ඇතුළත කරන මුළු වියදම. දළදේශීය වියදමේ මූලාශ්‍රය ස්වරූප තුනකින් පවතී. මොනවද? කුටුම්බ පරිභෝජන වියදම, රජයේ පරිභෝජන වියදම සහ දල ආයෝජන වියදම. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. පරිභෝජන වියදම ප්‍රධාන කොටස් දෙකයි. ඔය පරිභෝජන වියදම කියන එක පුතේ. ඒ කියන්නේ පරිභෝජන වියදම් කරනවනේ දෙන්නේ. කවුද පරිභෝජන වියදම් කරන දෙන්න? ඔය දෙන්නම කරන පරිභෝජන වියදම ගැන කතා කරමු. පරිභෝජන වියදම් කරනවා දෙන්නේ. කවුද දැන් පරිභෝජන වියදම කරන දෙන්න? කවුද පරිභෝජන වියදම කරන දෙන්න? මොකෝ කියන්නේ? ඔයාලට පරිභෝජන වියදම කරන දෙන්න අඳුර ගන්න පුළුවන්ද? මෙතන. ඔව්. භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න වියදම් කරන අය තමයි පරිභෝජන වියදම් කරන්නේ. කුටුම්බයි රජය. මෙන්න මේ දෙක තමයි පරිභෝජන වියදම් කරන්නේ. නේද? පරිභෝජන වියදම් කරන්නේ. එතකොට ඒ දෙන්නත් එක්ක කරන පරිභෝජන වියදම නැවත කොටස් දෙකකට කඩනවා සංකල්පයක් විදිහට අපිට උගන්වනවා. ඒක අපිට ලොකු වැදගත්කමක් නැහැ ගණනය කිරීමකදී. හැබැයි සංකල්පයක් විදිහට පොඩි වැදගත්කමක් ඒකේ තියෙනවා. සංකල්පයක් විදිහට පොඩි වැදගත්කමක් තියෙනවා. පැහැදිලි? දැන් ඔයාලා මතක තියාගන්න පරිභෝජන වියදම කරන්න දෙන්නේ කියලා. පරිභෝජන වියදම මෙන්න මෙහෙම කෑලි දෙකකට කඩනවා. හොඳට තේරුම් ගන්න. පරිභෝජන වියදම අපි කොටස් දෙකකට කඩනවා. අවසාන පරිභෝජන වියදම අවසාන පරිභෝජන වියදම. ඊළඟ එක මෙන්න මෙහෙම එකක්. සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම. මේක සංකල්ප දෙකක්. හරි සංකල්ප දෙකක් චුට්ටක් මතක තියාගන්න ඕනේ. සංකල්ප දෙකක්. හරි සංකල්ප දෙකක් පොඩි මතකයක් තියාගන්න යුතුයි. හරි අවසාන පරිභෝජන වියදමයි සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම. මෙහෙම මතක තියාගන්න. අවසාන පරිභෝජන වියදම කියලා කියන්නේ රජය වේවා කුටුම්බ වේවා හරි රජය වේවා කුටුම්බ වේවා අවසාන භාණ්ඩ හා සේවා හරි අවසාන භාණ්ඩ හා සේවා වෙනුවෙන් දරලා තියෙන වියදම. රජය වේවා කුටුම්බ වේවා අවසාන භාණ්ඩ හා සේවා වෙනුවෙන් එයා වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය. ඔයා වෙනුවෙන් වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය. හරි. එතකොට අවසාන පරිභෝජන වියදම කියන එක ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. අවසාන පරිභෝජන වියදම කියන එක ASCII කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම. දැන් අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා රජය සහ කුටුම්බ කියන දෙගොල්ලෝ. හරි. එතකොට කුටුම්බ අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගන්න එකට අපි කියන්නේ මොකද්ද? පෞද්ගලික පරිභෝජන වියදම. පෞද්ගලික කලින් රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නවනේ අපි ඒකට කියනවා රාජ්‍ය නැත්නම් පොදු පරිභෝජන වියදම. මේ දෙන්නම අවසාන භාණ්ඩ හා සේවානේ මිලදී ගන්න. ව්‍යාපාරිකාංශය තමයි අතරමැදි භාණ්ඩ ගන්න. අමුද්‍රව්‍ය එහෙම ගන්න ව්‍යාපාරිකාංශයෙන් නිෂ්පාදන කටයුතු කරන. අපි ගෙදරට භාණ්ඩ ගේන්නේ නැහැනේ භාගයට හදුපු ඒවා. නේ?
අපිට පාන් කන්න ඕන නම් අපි පිටි කුලියක් අරන් එන්නේ නැහැ නේ ගෙදර. පාන් ගෙඩියක් නේ අරන් එන්නේ. පිටි ටිකක් අරන් එන්නේ නැහැ නේ පාන් කන්න ඕන නම්. හරි. ඒ වගේ අවසාන පරිභෝජන වියදම වශයෙන් පෞද්ගලික පරිභෝජන වියදම හා රාජ්‍ය පරිභෝජන වියදම වශයෙන් පරිභෝජන වියදමේ කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ පෞද්ගලික පරිභෝජන වියදම කියන එක අපි නැවත කොටස් දෙකකට කඩමු. නැවත කොටස් දෙකකට ගන්නවා මෙන්න මෙහෙම. එකේ මෙන්න මෙහෙම. කුටුම්බ පරිභෝජන වියදම කල්පනා කරලා දාගෙන ඉන්න. එකේ දෙක ලාභ අරමුණු කර නොගත් ඒක මෙහෙම ලියුමක් එඩිට් කරලා ලාභ නොලබා ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන සපයන සේවා. හරිද? මොකක්ද මේ කතාව වුණ බලන්න. අපි කිව්වා හොඳට බලන්න. වියදම දලදේශීය වියදම වශයෙන් කොටස් තුනක් තියෙනවා. මොනවද? කුටුම්බ පරිභෝජන වියදම්, රජයේ පරිභෝජන වියදම් සහ ව්‍යාපාරික අංශය කරන වියදම්. දැන් මෙතන ඔය කුටුම්බ වේවා රජයේ වේවා කරන වියදම් අපි කොටස් දෙකකට කඩනවා. පොදුවේ වියදම් ටික අවසාන පරිභෝජන වියදම සහ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම. දැන් මේක පොඩ්ඩක් දැනට අමතක කරන්න. සත්‍ය සුනිශ්චිත කතාව. අවසාන පරිභෝජන වියදම කියන එක ගත්තොත් අවසාන භාණ්ඩ හා සේවා සඳහා කුටුම්බ වගේම නැත්නම් පවුල් විදිහට අපි ඉන්න අය වගේම රජයක් වියදම් කරනවා. රජයක් වියදම් කරනවා. රජයක් වියදම් කරනවා. එතන පෞද්ගලික පරිභෝජන වියදම කියලා කියන්නේ කුටුම්බ වලට අවසාන භාණ්ඩ හා සේවා සඳහා දරලා තියෙන වියදම. කුටුම්බ වෙනුවෙන් අවසාන භාණ්ඩ හා සේවා සඳහා දරලා තියෙන වියදම. දැන් ඔයා ඊගාවට කල්පනා කරන්න ඕන කාරණේ මෙන්න මේක. අපි කුටුම්බයක් විදිහට හරි අපි කුටුම්බයක් විදිහට හරි භාණ්ඩ හා සේවා පරිභෝජනය කරද්දී අපි ඇත්තටම මිලදී ගන්න ඒවා තියෙනවා. අපි ඇත්තටම මිලදී ගන්න ඒවා තියෙනවා. සමහර වෙලාවට අපි වෙනුවෙන් වෙනත් අය මිලදී ගන්න ඒවාත් අපි පාවිච්චි කරනවා. කුටුම්බ විදිහට. දැන් උදාහරණයක් මම ඔයාලට කියන්න මෙන්න මේ. දැන් අපි අපේ ගෙදර කවුරු හරි සමාජිකයෙක් අපේ ගමේ අවමංගල්‍ය ආධාර සමිතියට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. මරණ බව දැනගෙන අවමංගල්‍ය ආධාර සමිතියට සම්බන්ධ වෙනවා. මිනිස්සු එහෙමනේ මරණ බව දැනගත්තාම මේක කරන්නේ. අපිට මරණවා කියලා හිතුණා තමයි මේකට සම්බන්ධ වෙන්න හිතෙන්නේ. හෙට මැරෙයි කියලා නෙමෙයි. අපි කවදා හරි මරණවා කියලා හිතුනොත් අපි එහෙම කරනවා නේ. මරණ වෙලාවට උදව් උපකාර අවශ්‍යයි. මැරිච්ච කෙනාට නෙමෙයි. ජීවත් වෙලා ඉන්න අයට. නේද? හරි. දැන් මලගියක් කරනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. හරි. තුන් වෙලක් කෑම දෙන්න ඕනේ නායට නේ විශාල වියදමක් යන වැඩක් ඒක. අනේ කරන්න ටිකක් අමාරුයි. එතකොට ඒගොල්ලෝ අර අවමංගල්‍ය ආධාර සමිති කියන ජාතියට සම්බන්ධ වෙනවා. ඒවා මොනවද? ලාභ ආරමුණු කර නොගත් ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන. ඒගොල්ලෝ ලාභ ලබන්නේ නෙමෙයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට කුටුම්බ වෙනුවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න. මිලදී අරගෙන කුටුම්බ වලට නිකන් දෙනවා. කුටුම්බ වලට නිකන් දුන්නට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කුටුම්බ වෙනුවෙන් තමයි මේ මිලදී ගැනීම කරන්නේ. එතකොට ඒකත් අපි කුටුම්බ වල පරිභෝජන වියදමක් හැටියට තමයි සලකන්නේ. හරි. දැන් ඔයාලා ගෙදර වෙනවට කියනව නෙමෙයි. මොකක් හරි මලගයක් වුණාම තේරුම් ගන්න එපා වැරදියට වෙනවට නෙමෙයි. මලගයක් වුණාම ඒ අවමංගල්‍ය ආධාර සමිතිය මිනි පෙට්ටිය ගන්න වියදම් කරනවා සමහර වෙලාවට. නේ? ඒ හට් එක අරව මේවා ගෙනල්ලා දෙනවා. බීම වර්ග දෙනවා. කෑම වේල් දෙනවා. එතකොට ඒව සඳහා ඒගොල්ලෝ වියදමක් ගන්නවා. ඒ වියදම දරන්නේ කුටුම්බය වෙනුවෙන්.
නේ පෞද්ගලික අංශේ කුටුම්බේ පවුල් වෙනුවෙන් දාන්නේ. එතකොට ඒකයි කියන්නේ මේ පෞද්ගලික පරිභෝජන වියදම ආස්සේ කුටුම්බය කරන වියදම තියෙනවා. හරි. ඒ කියන්නේ අපි ඇත්තටම පවුලෙන් යන මුදලයි. ඊට අමතරව පවුල වෙනුවෙන් වෙන කට්ටියක් දරන වියදම් තියෙනවා. ඒ ටිකත් අපි මේකටම එකතු කරගන්න. එතකොට අවසාන පරිභෝජන වියදම ඇතුලේ තියෙනවා කොටස් කීයද? දෙකක්. පෞද්ගලික පරිභෝජන වියදමයි රජයේ පරිභෝජන වියදමයි. පෞද්ගලික පරිභෝජන වියදම ASCII කෑලි දෙකක් තියෙනවා. මොනවද? කුටුම්බ පරිභෝජන වියදමයි ලාභන ලබා ගෘහ ඒකක වලට සේවා සපයන ආයතන. ඒවා අපි ඔය සමාජ සේවා කරන සංවිධාන කියලා තියෙනවා. හරි. ඒවා රාජ්‍ය අනුබද්ධ ඒවා තියෙන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ආයතන පෞද්ගලික ව්‍යාපාර ආංශික මේ අනුබද්ධ වෙච්ච ඒවා තියෙන්න පුළුවන් සමාජලාට. රාජ්‍ය නොවන සංවිධාන තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම කුටුම්බ වෙනුවෙන් කරන වියදම් ටික මෙතන තියෙනවා. ඒවත් කුටුම්බ වෙනුවෙන් තමයි දරන්නේ. ඒක පෞද්ගලික පරිභෝජන වියදම ඇතුලේ කුටුම්බ පරිභෝජන වියදමයි ලාභ ලබා ගෘහ ඒකක වල සේවා සපයන ආයතන කියන දෙකම තියෙනවා. සමහර ගණන් වල මේ කොටස නැහැ. මේ කොටස දෙන්නේ නැහැ. එතකොට පෞද්ගලික පරිභෝජන වියදම සමාන වෙනවා මොකටද? කුටුම්බ පරිභෝජන වියදමට මේ කොටස නැත්තම් මේ කොටස තිබ්බොත් මේ දෙකේ එකතුව තමයි පෞද්ගලික පරිභෝජන වියදම හැටියට සැලකෙන්නේ. ඒක තේරුණාද? ඒ කිව්ව කතාව තේරුණාද? තේරුණා යත උස්සන්න. ඒ කිව්ව කතාව තේරුණා යත උස්සන්න. මොනවා හරි අවුලක් තියෙනවා අහන්න ඕනේ. හොඳේ. හරි. ඊට පස්සේ අපි ඒක ලියාගෙන ඉමු පුතා. අපි ඉස්සෙල්ලා ඒක ලියාගෙන ඉමුකෝ. හරි. මෙන්න මෙහෙම කරා. අවසාන උඩම පටන් ගන්න අවසාන පරිභෝජන වියදම කියන තැන උඩම රූලේ අවසාන පරිභෝජන වියදම යනවා. භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට 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 දරනු ලබන වියදමයි 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 එහි ප්‍රධාන කොටස් දෙකකි. දරනු ලබන වියදමයි ඒකටම එහි ප්‍රධාන කොටස් දෙකකි. එහි ප්‍රධාන කොටස් දෙකකි. හරිද? ඒක පුතේ පොඩ්ඩක් හොඳට අහගෙන ඉන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ. ඒ කියන්නේ ඊට පස්සේ මේක ලියන්න ඕනේ. එකේ එක පෞද්ගලික පරිභෝජන වියදම. මට පොඩ්ඩක් මෙතන ඉඳ තියන්න අමතක වුණා. එතන ඒක යටින් මේ දෙක ලියලා ඉන්න. පැහැදිලි? එකේ එක කියලා පෞද්ගලික පරිභෝජන වියදම කියලා ලිව්වා. චූට්ටක් මේ පැත්තට කරලා. ඒ කියන්නේ මෙන්න මේක හරියෙන් යටින් 1.1 කියලා. හරිද? මේ කාරණා දෙකක් ලියන්න. ඊට පස්සේ ආයෙත් මේ කෙලින් දැන් මේ දෙක පටන් ගන්න පොඩ්ඩක් මෙහෙට කරලා මේ කෙලින් දෙවෙනි එක ලියන්න. එකේ දෙක. තේරුණාද කිව්ව එක? ලියා ගන්න ඕනේ විදිහ. තේරෙන්නේද? 8ක් ගාලා ලියන්න. ලියලා ඉවරයි කියලා කියන්නේ. කාට හරි ගැටලුවක් තියෙනම් අහන්න.
හරි. ඉවරයිද නේද? ඉවරයි නේද? පෞද්ගලික පරිභෝජන වියදම එකේ කොටස් දෙකයි. කුටුම්බ පරිභෝජන වියදමයි. ලාභ නොලබා ගෘහ ඒකකවල සේවා සපයන ආයතන සපයන සේවා වටිනාකම. හරි. සේවා වටිනාකම කියලාම දාගන්නකො. සේවා වටිනාකම. හරි. ලාභ නොලබා ගෘහ ඒකකවල සේවා සපයන ආයතන සපයන සේවා වටිනාකම. කුටුම්බ වල සපයන සේවාවල වටිනාකම. ඉවරද ලියාගෙන එහෙනම් මේක මකනවා. දැන් ඒ අවසාන පරිභෝජන වියදම ASCII අපිට පැහැදිලිව දකින්න පුළුවන් වියදම දරලා තියෙන්නේ කවුරු වෙන්නද? වියදම දරුවේ කවුරු වෙන්නේ? දැන් පෞද්ගලික පරිභෝජන වියදම දරන්නේ කුටුම්බ වෙන්නේ. කුටුම්බ දරන වියදම සහ කුටුම්බ වෙනුවෙන් වෙන කට්ටිය දරන වියදම කියන දෙකම එක ASCII පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය වියදම් ටිකම يعني ආර්ථිකයක ඔය රජය සහ කුටුම්බ නැත්නම් රජය සහ පවුල් කුටුම්බ කරන වියදම් වෙන වර්ගීකරණයක් කරනවා මෙන්න මෙහි. මේක ඇත්තට ලොකු වැඩකමක් නැහැ. සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කියන. ඒක මෙන්න ඔය මේ අණු කොටස් තියෙන ලොකු කතන්දරයක් නෙමෙයි නිකන් සංකල්පයක් විතරයි. අදහස. හරි සංකල්පයක්. දැන් මෙතන කතා කරන්නේ පුතේ මෙන්න මෙහෙම එක. ඒ කියන්නේ වියදම කරන්නේ කවුද කියන එක නෙමෙයි බලන්නේ. වියදම කොච්චරද කියලා බලන්න. දැන් අරගෙන බැලුවනේ වියදම කවුද කරන්නේ? රජයේද කරන්නේ? පෞද්ගලික අංශේ කුටුම්බද කරන්නේ? නැත්නම් කුටුම්බ වෙනුවෙන් වෙන කවුරු හරිද කරන්නේ? ඇත්තටම මේ කරන එක ගානට බැලුවා. කුටුම්බ කරන ගාන කීයද? කුටුම්බ වෙනුවෙන් ලාභ ලබන ආයතන කරන ගාන කීයද? රජය කරන ගාන කීයද? වියදම කරන එක්කෙනා කවුද කියලා බැලුවා. මෙතන බලන්නේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කියන එකේදී බලන්නේ කවුද කරන්නේ කියන එක නෙමෙයි. කවුද කරන්නේ කියන එක නෙමෙයි. කා වෙනුවෙන්ද කරන්නේ? කා වෙනුවෙන්ද කරන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. හරි. කා වෙනුවෙන්ද කරන්නේ? මෙහෙම හිතන්න. දැන් ආණ්ඩුව භාණ්ඩ හා සේවා මිලදී ගන්නේ ආණ්ඩුව වෙනුවෙන්මද? අර උත්තර දෙන්න මේකට. දැන් මම කියන්නේ රජයේ පරිභෝජන වියදම කියලා කියන්නේ රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න කරන වියදම කියන මම ඔයාලෙන් අහන්නේ ආණ්ඩුව වියදම් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන්මද? නෑ ආණ්ඩුව කරන සමහර වියදම් ආණ්ඩුව කරන්නේ මහ ජනතාව වෙනුවෙන්. එතකොට බලන්න වියදම කරන්නේ එක්කෙනෙක්. වියදම කරන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්. එහෙනම් මෙතන බලන්නේ වියදම කරන කෙනා කවුද කියලා නෙවෙයි. වියදම කරන්නේ කා වෙනුවෙන්ද කියන එක. දැන් කුටුම්බ නම් ගොඩක් වෙලාවට කුටුම්බ කරන්නේ කුටුම්බ පරිභෝජනය වෙනුවෙන්මනේ. කුටුම්බ වෙනුවෙන්මනේ. රජයේ පරිභෝජනය කරන රජයේ වෙනුවෙන්ම නෙමෙයි. එතකොට අවසාන පරිභෝජන වියදම කියන එක අපි කුටුම්බවල අවසාන පරිභෝජන වියදම කියන එක අපි දන්නවනේ කුටුම්බ තමයි මේ වියදම කරන්නේ. පැහැදිලිද? හරි කුටුම්බ තමයි ඒක කරන්නේ. ඒතර කුටුම්බවල සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කිව්වොත් ඒක අපි චරිතුල කතා කරන්න යන්න ඕනේ නිකන් හිතන්නකෝ. කුටුම්බයක සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කිව්වොත් එහෙම ඒක ඇතුලේ කාරණා ගොඩක් තියෙනවා. කුටුම්බෙම ගන්නව තියෙන්නත් පුළුවන්. අර ලාභ නොලබා ගෘහ ඒකවල සේවා සපයන ආයතන වියදම් කරනවා තියෙන්නත් පුළුවන්. ඊට අමතරව දැන් අපි අර රජයේ පරිභෝජනයේ වියදම කියන ASCII තියෙන රජයේ කුටුම්බ වෙනුවෙන් කරන වියදමත් ඒක ASCII වෙන්නේ නැහැ. ඇයි? අපි වියදම කරන්නේ කවුද කියන එක නෙමෙයිනේ බලන්නේ. වියදම කරන්නේ කා වෙනුවෙන්ද කියන එක. ඒතර කුටුම්බ වෙනුවෙන් කරන වියදම ඇතුලේ රජයේ කරන වියදම් ටිකකුත් තියෙන්න පුළුවන් කුටුම්බ වෙනුවෙන් කරන. පැහැදිලිද? එතකොට අවසාන පරිභෝජන වියදම සහ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කියන සංකල්ප දෙක සලකා බැලුවොත් ඒ දෙක අතර වෙනසක් තියෙයිද නැද්ද? කුටුම්බයක අවසාන පරිභෝජන වියදමයි කුටුම්බයක සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදමයි කියන දෙක බැලුවොත් ඒ දෙකේ වෙනසක් තියෙයිද නැද්ද? තියෙනවා. මොකද්ද වෙනස?
කුටුම්බයක අවසාන පරිභෝජන වියදමාස්ති තියෙන්නේ නේ පරිභෝජන වියදමාස්ති තියෙන්නේ පෞද්ගලික පරිභෝජන වියදමාස්ති තියෙන්නේ එයාට දරපු ටිකයි එයා වෙනුවෙන් නේ එයාටම කියලා කවුද නිශ්චිතවම අපි දැන් අපේ ගෙදර මලගයක් වුණොත් අපිටනේ දෙන්නේ හරි අපේ ගෙදර මලගයක් වුණොත් අපිට තමයි ඒ ආයතනෙ දෙන්නේ නිශ්චිතවම අපි වෙනුවෙන් දාලා හරි ඒතර අපි වැළුවේ අපි වෙනුවෙන් කවුද දෙන්නේ හරිද මේකෙදි කරන්නේ කවුරු හරි කමක් නැහැ අපි වෙනුවෙන් දාලා තියනවා ඊදන් එතකොට කවුරු හරි කමක් නැහැ එතකොට රජය දරනවා නිශ්චිතවම අපි ඉලක්ක කරලා නෙවෙයි දැන් මටම ඉලක්ක කරලා රජය බෙහෙත් ගන්න නැහැ මටම ඉලක්ක කරලා රජය ගුරුවරුන්ට පඩි ගෙවන්නේ නැහැ මාවම ඉලක්ක කරලා ආණ්ඩුව වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ නැහැ එයා කුටුම්බ පොදුවේ ඉලක්ක කරලා ඒ වියදම් ටික තරනවා ඒවෙන් ප්‍රතිලාභ කුටුම්බ වලට හම්බ වෙනවා එතකොට මතක තියාගන්න සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම කියලා කියන්නේ වියදම කරන්නේ කවුද කියන එක බලන්නේ නැහැ වියදම කා වෙනුවෙන්ද කරන්නේ කියලායි බලන්නේ මේක එච්චරයි වැදගත් වෙන මොකුත් සංකල්ප මේ වැදගත්කමක් නැහැ මේ හරි ගණනය කිරීම වලට අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය අවබෝධයක් තියාගත්තාම ඇති වෙන්නේ හරි එතකොට සමහර වෙලාවට පෞද්ගලික පරිභෝජන වියදමට වඩා කුටුම්බයේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම මොනවා වෙන්න පුළුවන් හොඳට කල්පනා හරි මොකක්ද මම අහා හිටියේ පෞද්ගලික පරිභෝජන වියදමට වඩා කුටුම්බයේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම මොනවා වෙන්න පුළුවන් මොනවා වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් අන්න හරි වැඩි වෙන්න පුළුවන් හරි එතකොට රජයේ කුටුම්බ වෙනුවෙන් වියදම් කරන්නෙම නැත්තම් අර භාණ්ඩ හා සේවා වියදම අස්සේ ධර්ම වියදම් වලින් රජයේ කුටුම්බ වල වියදම් කරන්නෙම නැත්තම් පෞද්ගලික පරිභෝජන වියදමයි මේ කුටුම්බයේ සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදමයි සමාන වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම එහෙම නෑනේ. ආණ්ඩුව කරන වියදම් වලින් ටිකක් ආණ්ඩුව කුටුම්බ වෙනුවෙන් කරනවා. පැහැදිලි? හරි. අපි මෙහෙම ලියමු. ලොකු වැදගත්කමක් නැහැ ඔකේ. සාමාන්‍ය පොඩි අවබෝධයක් පොළොවට දාගන්න ගාණක් හදන්න වැදගත් වෙන්නේ නැහැ. හරි. සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම යනු එහෙමම ලියන්න. සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම යනු 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 සැබවින්ම භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා 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 වියදම් කරන්නේ කවරෙක්ද යන්න නොසලකා වියදම් කරන්නේ කවරෙක්ද යන්න නොසලකා වියදම් කරන්නේ කවරෙක්ද යන්න නොසලකා ගණනය කරන වියදම්ය ගණනය කරන වියදම්ය ඊළඟ රූලේ ලියන්න ඊළඟ රූල් අරින්න එපා ඊළඟ රූලේ ලියන්න
එසේ වන්නේ වියදම් දරන්නා හා පරිභෝජනය කරන්නා එකම පුද්ගලයෙකු නොවන විටය මම අර කිව්වේ ආණ්ඩුව වියදම කරන්නේ පරිභෝජනය කරන්නේ කුටුම්බය වෙන්න පුළුවන්. හරි. පැහැදිලි. එච්චරයි ඔක වෙන වැදගත් දෙයක් නැහැ ලියා ගන්න ඔය ඇති. අවුලක් නැද්ද ඒක? පැහැදිලිද? කොබානෙක තේරුණා නැත උසන්? ඔය කාරණා ටික පැහැදිලි වුණා නැත උසන්? right. හරිනේ? හරි. අවුලක් තියෙනවා අහන්න ඕනේ ඈ. හරි. ඊළඟ එක අර අවසාන පරිභෝජන වියදම ආස්තේ දලදේශීය වියදම ඇතුළේ අවසාන පරිභෝජන වියදම නෙමෙයි දලදේශීය වියදම ආස්තේ තියෙන අවසාන කොටස මොකක්ද? දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. ඒක මෙන්න මෙහෙමයි. මේක ගොඩක් වෙලාවට ව්‍යාපාරික අංශයේ දරන වියදම් මේක ඇතුලේ තියෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. ඊට අමතරව කුටුම්බ හෝ රජය දරන ආයෝජන වියදම් මේක ඇතුලේ තියෙන්න පුළුවන්. හරි. මෙන්න මේවයි කොටස් තුන හැදෙන්නේ. අංක 1 දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියලා කොටසක් තියෙනවා. දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. පැහැදිලි. ඊළඟට දෙක තොග වෙනස් වීම කියලා එකක් තියෙනවා. තොග වෙනස් වීම. 3 වටිනාකම්හි වෙනස් වීම කියලා තව එකක් තියෙනවා. මම දැන් මේ එකින් එකක් ඔයාලට පැහැදිලි කරන්නම්. එහෙනම් දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන එක ඇතුලේ තියෙනවා හරි වෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? කෑලි තුන. මොනවද කෑලි තුන? දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම සහ වටිනාකම් වෙනස් වීම. මේ දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ස්ථාවරයි කිව්වහම මේ ස්ථාවර වත්කම් කියන එක ඔයාලට හැංගෙන්න ඕන. දලදේශීය. ඒ කියන්නේ මොකද මෙහෙම. රටක ස්ථාවර වත්කම් පවත්වගෙන යන්න නැවත ඉදි කරන්න හෝ අත්පත් කරන්න දරන වියදම. අලුතෙන්ම ප්‍රාග්ධන වත්කම් ඉදි කරන්න හෝ අත්පත් කරගන්න සහ තියෙන ඒවා නඩත්තු කරගන්න කරන වියදම්. දැන් තියෙන ප්‍රාග්ධන වත්කම් ටිකක් නඩත්තු කරන්න කරන වියදම් වලට මම ඔයාලට වචනයක් කියා දීලා තියෙනවා. මම අර දල ආයෝජනය කියලා මුලම කතා කරේ සරලව. ඒකේ සුද්ධ ආයෝජනය සහ තව කැලලක් තියෙනවා කියලා කිව්වා. ඔව්. මොකක්ද? තියෙන වත්කම් පවත්වගෙන යන්න දරන වියදම් වලට මොනවද කියන්නේ? ඒකටත් මොකද්ද කිව්වේ? ඔව් මතකද? මේ පෞද්ගලික ටිකේ නිතර ඕනි වුණා අපි. ආදායම් ප්‍රවේශෙත් ඕනි වුණා.
තියෙන වත්කම් ටික පවත්වගෙන යන්න දරන වියදම්. ප්‍රාග්ධන ශේවි මන්න හරි. එහෙම නැත්නම් අපි ඔකට කිව්වා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය කියලා. හරියටම හරි. හරි. එහෙනම් මෙන්න මේක ඇතුලේ කෑලි දෙකක් තියෙනවා. මේක ඇතුලේ කෑලි දෙකක් තියෙනවා. මොනවද? ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන. නේද? ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන. තව එකක් තියෙනවා. අලුත් මේවා හදන්න හරි ගන්න හරි දන්න විදිහට සුද්ධ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාද. සුද්ධ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාද. මේ කියන්නේ අලුතෙන්ම වත්කම් හදන්න හරි මිලදී ගන්න හරි දරන විදිහ. මේ තියෙන ටික නඩත්තු කරන්න දරන විදිහ. ස්ථාවර. ඒතර ස්ථාවර වත්කම් වලින් දරන සම්පූර්ණ විදිහට අපි කියනවා දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියලා. පැහැදිලිද? දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. එතකොට මෙන්න මෙයා නැතුව කියන එකට කියන්නේ මොකද්ද? සුද්ධ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඊට අමතරව තොග වෙනස් වීම කියලා එකක් තියෙනවා. හරි, තොග වෙනස් වීම කියලා එකක් තියෙනවා. ඒක දරන්න ව්‍යාපාරික අංශයේ බොහෝ වෙලාවට ඒක වෙන්න මෙහෙමයි කියන්නේ. අමුද්‍රව්‍ය, අර්ධ නිමි ද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය වෙනුවෙන් දරන වියදම්. ව්‍යාපාරික අංශනේ ඔකාවනේ ඕවා තියෙන්නේ. අමුද්‍රව්‍ය, අර්ධ නිමි ද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය තියෙන ව්‍යාපාරික අංශය ගාවනේ. එතකොට ඒ වෙනුවෙන් දරන වියදම් තමයි තොග වෙනස් වීම කියලා කියන්නේ. හරි. දැන් අවුරුද්ද මුල තියෙන තොගේ අවුරුද්ද අග වෙනකොට වෙනස් වෙනවනේ. ඇයි ඒ? ඒගොල්ලෝ තොග පාවිච්චි කරනවා අලුත් තොග ගන්නවා. හරි, තොග පාවිච්චි කරනවා අලුත් තොග ගන්නවා. ඒ කියන්නේ තොග වෙනුවෙන් වියදම් කරනවා. එයා ගන්න තොග වර්ග තියෙන්නේ අමුද්‍රව්‍ය තියෙනවා, අර්ධ නිමි තියෙනවා, නිමි තියෙනවා. ව්‍යාපාර වලට ඕන වෙන්නේ. හරි. වටිනාකම් වෙනස් වීම කියලා කියන්නේ ඒවා ගොඩක් වෙලාවට කුටුම්බාංශය සහ ව්‍යාපාරික අංශය කියන දෙගොල්ලම මේක කරන්න පුළුවන්. වැඩිපුර කරන්නේ කුටුම්බාංශය. වටිනාකම් වෙනස් වෙනවා කියලා කියන්නේ පුතේ අපි රන් රිදී මුතුමැණික් වගේ අර ධනය රැස් කිරීම සඳහා යම් යම් වත්කම් මිලදී ගන්නවා නම් අපි ඒව ගන්නේ පරිභෝජනෙට නෙවෙයි. මං කියවර කුටුම්බ කරන හැම වෙලේම මම පරිභෝජනයක් කියලා කියන්නේ නැහැ කියලා. දැන් ඔයාලගේ ගෙදරට ස්වර්ණාභරණ මිලදී ගත්තොත් මැණික් මිලදී ගන්නවා නම් ඒවා ගන්නේ පරිභෝජන අරමුණකින් නෙවෙයි. වටිනාකම වෙනස් වීමක් වුණාම පාවිච්චි කරගන්න. දැන් මැණික් ගල් කාලයත් එක්ක වටිනාකම වැඩි වෙනවා. ස්වර්ණාභරණ වල කාලයත් එක්ක වටිනාකම වැඩි වෙනවා. ඒවා අපි අරන් තියාගෙන ඉන්නේ පරිභෝජනය කරන්න නෙවෙයි. හරි. ඔය ස්වර්ණාභරණ අපි බෙල්ලේ දාන කනේ දැම්මට කනේ එහෙම දාන්නේ පොඩි ගණන් වල ඒවනේ. ඔය කෙල්ලෝ නේද? හරි. එහෙම ලොකු ගණන් තියෙන කරාබි දානවා රුපියල් 40000 50000 60000 කරාබි එහෙම දාන්නේ නැහැ නේද? 1500 2000 3000 එහෙම නෙමෙයි. හරි. ඉතින් වෙන වැඩ ඔය ඉල්ල ගන්න නැහැ. හරි. මේ පොඩි පොඩි ගණන් වල ඒවා. දැන් මො චේන් එකක් බේස්ලට් එකක් වගේ ටිකක් ලොකු වටිනාකමක් තියෙන එකක් තමයි දාන්නේ. ඒව ගන්න ඇත්තටම ලස්සනට පේන්න දාන්න නෙවෙයි. මොනවා කරන්නේ? ඇත්තට මේක ගන්නේ මොකටද පුතේ? ඔයාලා ගෙදර තියෙන රත්තරන් බඩු වලින් වැඩි හරිය තියෙන්නේ කොහේද කියන්නේ? මම නිකන් අහන්නේ. ගෙදර කට්ටියගේ ඇඟේ කොහේ හරි එල්ලගෙන ඉන්නවද නැත්නම් වෙන කොහේ හරිද තියෙන්නේ? නිකන් ගෙදර අම්මගේ හරි තාත්තගෙන් හරි අහලා බලන්න. ගෙදර වටිනාම ස්වර්ණාභරණ ටික කොහෙද තියෙන්නේ කියන්නේ? අපි ඒක පරිස්සමට තියලා තියෙනවා කොහෙද? ඔව්. බැංකුවේ පරිස්සමට නෙමෙයි ඇත්තටම හදිස්සි මුදල් අවශ්‍යතාවවලදී තියලා තියෙන්නේ. ඒ කියන්නේ වටිනාකම වැඩි වෙන බව දැනගෙන අපි ඒව ගන්නවා. හදිස්සියකදී බැංකුවේ තියලා සල්ලි ගන්න. එතකොට ඒක පරිභෝජනය කරන ඇත්තම යටි අරමුණ පරිභෝජනය කිරීම නෙවෙයි. උඩින් පේන්නේ එහෙම තිබුණාට. එතකොට ඒ වගේ කුටුම්බ හරි ව්‍යාපාර හරි රන් රිදී මුතුමැණික් වගේ දේවල් අත්පත් කරගන්න වියදමක් ගන්නවා නම් ඒකට කියනවා වටිනාකම් වෙනස් වීම කියලා. එහෙනම් ආයෝජන වියදම ඇතුලේ කොටස් තුනයි දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඒක ඇතුලේ කොටස් දෙකයි සුද්ධ දේශීය ස්ථාවර ප්‍රාග්ධනයයි ප්‍රාග්ධන ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයයි. මේ දෙකේ එකතුවෙන් තමයි මේක හැදෙන්නේ. තොග වෙනස් වීම මාසේ අමුද්‍රව්‍ය අර්ධ නිමි ද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය වෙනුවෙන් කරන වියදම් තියෙනවා.
මේකේ තියෙන වටිනාකම් වෙනස් වීම ප්‍රණිති මුතුමැණික් වෙනුවෙන් කුටුම්බාංශයේ ප්‍රධාන වශයෙන් සහ ව්‍යාපාරික අංශයේ දරන වියදම. එහෙනම් ඔන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා වන යන්ත්‍ර සූත්‍ර මෙවලම් ගොඩනැගිලි කර්මාන්තශාලා සහ ප්‍රාග්ධන තොග කර්මාන්තශාලා හා පවත්නා තොග ප්‍රාග්ධන සම්පාදනය ලෙස හඳුන්වයි. මේවා නිෂ්පාදන සාධක වලට අයත් වේ. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනකින් සමන්විත වෙනවා මෙන්න මෙහෙම. ඔයාලට පුළුවන් නම් අනිවාර්යෙන් පුළුවන් නම් නෙවෙයි. මෙහෙම ඊතල දෙකක් දාලා මේ කැලි දෙක දාගන්න. මේ පැත්තට ඊතල තුනක් දාලා මේ කැලි තුන දාලා මේක දාගන්න. අනිවාර්යෙන්. හරි. පැහැදිලි. වටිනාකම් වෙනස් වීම කියන එක තියෙනවා. වටිනාකම් වෙනස් වීම කියන එක ඔයාලට දීලා තියෙනවා. හරි. ඉක්මන් කරන්න. ඊළඟට ආයි කියනවා මම ඒක එහා පැත්තේ පිටු දෙනවා මෙහෙම. සුද්ධ දේශීය ප්‍රාග්ධන සම්පාදනය. එතන තියෙන්නේ සුද්ධ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය නෙවෙයි. සුද්ධ දේශීය ප්‍රාග්ධන සම්පාදනය. මෙතන තියෙන්නේ දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ සුද්ධ දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ බවට පත් කරලා මොකද කරන්න ඕන? ඔව්. මොකද කරන්න ඕන? මේ දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන එක ඇතුලේ කෑලි තුනක් තියෙනවනේ. ඒ කෑලි තුනේ උපකොටසක් නේ මේක. මේ කෑලි තුනෙන් මෙන්න මේ කෑල්ල ගලවලා පැත්තකට දැම්මම නම් හරි. මේක තමයි දල වෙන්න හේතුව. මෙයා අයින් කරපු ගමන් මේ දල කෑල්ල අයින් කරලා මෙතන සුද්ධ කියන වචනේ වැටෙනවා. අලුත් ඒවා වෙනුවෙන් දරපු වියදම කියලා වැටෙනවා. හරි. එහෙනම් මම මෙන්න මෙහෙම කරනවා. මේ තුන මකලා දානවා. මේ තුන ඕනේ නැහැ නේ මට. මම ලියනවා මෙහෙම. සුද්ධ දේශීය ප්‍රාග්ධන සම්පාදනය මම ඔකට කිව්වා සුද්ධ ආයෝජනය කියලා. මතකයි සුද්ධ ආයෝජනය සමානයි දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය ක්‍රියා මොකද්ද මේ දෙන්නේ? ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන. මේක කලින් ඉගෙන ගත්ත එක. මෙතන තියෙන්නේ දල ආයෝජන. ඔයාලට මතකයි? මෙතන තියෙන්නේ මොනවද? අපි තේරෙන භාෂාවෙන් ලිව්වොත් ප්‍රාග්ධන ශේවි. ප්‍රාග්ධන ශේවි. මේක කලින් ඉගෙන ගත්තා. මෙහෙම සුද්ධ ආයෝජනයේ සමානයි දල ආයෝජනයේ වෙන ප්‍රාග්ධන ශේවි කියලා. දැන් ඒකම තමයි මේ වචන වෙනස් කරලා තියෙන්නේ. මොකද්ද? සුද්ධ දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනේ අඩු කරා. මෙන්න මේක ලියා ගන්න පුතා. මේ කතාව. ඔය සුද්ධ දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන මාතෘකාවට උඩ තියෙනවනේ පොඩි ඉඩක්. පෙළ පාඩ පැනගෙන ලියුණා නම් හරි. ලියා ගන්න. මේ අමතර කාරණා පාඩම් කරන්න එපා මේ. අවබෝධයෙන් ගන්න තියෙන්නේ. ලියමු ටක් ගන්න. වියදම් ප්‍රවේශය තමයි ලේසිම විභාගයට වැඩිපුර ගණන් අහන්නෙත් වියදම් ප්‍රවේශයෙන්. ඒක තමයි තියෙන chance එක. ඉවර නම් කියන්න ලියාගෙන
right ඉවරයිනේ හරි එහෙනම් ඔන්න අපිට දැන් ගාණක් හදන්න යන්න පුළුවන් ගාණක් හදන්න කියන්නේ ගාණක් හදන්න අවශ්‍ය වෙන මූලික සංකල්ප වලට යන්න පුළුවන් හරිම සරලයි ආදායම් ප්‍රවේශය තරම්වත් සංකීර්ණ නැහැ පට්ටම ලේසි පැහැදිලි හරි ඒ ආදායම් ප්‍රවේශ ටිකක් අයිතම ගොඩක් තියෙනවානේ මේක එහෙම නැහැ මාරම ලේසි හරි දල දේශීය වියදම මොන විනානුවද වෙනද බල විලානුව තමයි අපි ඉස්සෙල්ලාම හොයන්නේ සාමාන්‍යයෙන් ඔන්න මතක තියාගන්න දල දේශීය වියදම එන්නේ මොන මිලටද වෙනද බල මිලට ඒක තමයි වරණක් අස්සේ මම මේක දාලා තියෙන්නේ එහෙනම් කොහොමද දැන් දල දේශීය වියදම හොයන්නේ අපි දන්නවා දල දේශීය වියදම හොයන හැටි නේද අපි දන්නවා දල දේශීය වියදම හොයන හැටි කොහොමද මෙහෙම දල දේශීය වියදම සමානයි දල දේශීය වියදම සමානයි මෙන්න මේ පෞද්ගලික පරිභෝජන වියදම දාන මොකද බලන්න පෞද්ගලික පරිභෝජන වියදම දාන රජයේ පරිභෝජනය රජයේ පරිභෝජනයටම තමයි අපි කියන්නේ පොදු පරිභෝජනය කියලා. හොඳයි. රජයේ නැත්තම් පොදු පරිභෝජනය. මේකට එකතු කරනවා අපි මොකක්ද? දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. එතකොට මෙන්න මේ ටිකේ එකතුවට අපි කියනවා දල දේශීය වියදම පෞද්ගලික පරිභෝජන වියදම රජයේ පරිභෝජනය සහ දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය අස කොටස් 3යි. මේකේ මුකුත් කොටස් නැහැ. මේකේ කොටස් 2යි. කුටුම්බ පරිභෝජනයයි ලාභ අර්බුද කැලෑලීමකින් තොරව කුටුම්බ වලට සේවා සපයන ආයතන වල පරිභෝජනයයි කොටස් දෙකක් ඒක ASCII තියෙනවා. හරි. ඒකට අවුලක් නැහැ. නේද? ඒකට අවුලක් නැහැ. දැන් ඔයා ඒක දාන්න. හරි. ඔය කොටුව ඇතුලේ ලියන්න මෙන්න මෙහෙම. දල දේශීය වියදම ගණන් කරන්නේ අවසාන පරිභෝජන වියදම. අවසාන පරිභෝජන වියදම කියන්නේ මේ දෙකේ එකතුවනේ. මතකනේ? මෙන්න මේ දෙකේ එකතුවට අපි කියනවා මොකක්ද? අවසාන පරිභෝජන වියදම. අවසාන පරිභෝජන වියදම. ඒකට මේක එකතු කරාම දල දේශීය වියදම හැදෙනවා. ටක් ගාලා ලියන්න. මේක තේරුණාද? දල දේශීය වියදම හොයාගන්න හැටි තේරුණා නේද? හරි. මේක ලියමු. ටක් ගාලා. ඉවරයි නේද ලියාගෙන? ඊට පස්සේ අපි කරන්නේ දල දේශීය නිෂ්පාදකය ගන්නවා වෙළඳ මිලට හරිම ලේසි. හරිම ලේසි මොකුත් අමාරු කතන්දරයක් නෑ දල දේශීය නිෂ්පාදකය. දල දේශීය නිෂ්පාදකය. කොහොමද දල දේශීය නිෂ්පාදකය හැදෙන්නේ මෙන්න මෙහෙම. දැන් අපි දන්නවනේ අපි හොයාගන්න පුළුවන් මෙන්න මේක. මොකද්ද? දල දේශීය වියදම.
මේක ඇතුලේ කැලේ කීයක් තියෙයිද? දලදේශීය වියදම මාසේ කැලේ කීයක් තියෙයිද? බඩ කිය. දලදේශීය වියදම මාසේ කැලේ කීයක් තියෙයිද? කොටස් කීයක් තියෙයිද? දලදේශීය වියදම මාසේ කොටස් 3යි ප්‍රධාන කොටස්. හරි. ඒකට එකතු කරනවා අපි මෙන්න මෙහෙම කතාවක්. ඒකට අපි පුතේ අපනයන වටිනාකම් එකතු කරලා ආනයන වටිනාකම අඩු කරනවා. ඕක සරලව අපිට මෙන්න මෙහෙම මේ එකතු කිරීම මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. මේ අපනයන වටිනාකමෙන් ආනයන වටිනාකම අඩු කළාම අපි ඒකට කියනවා මෙන්න මෙහෙම. සුද්ධ අපනයන කියලා. සුද්ධ අපනයන කියලා. පැහැදිලි සුද්ධ අපනයන කියලා. හරිද? අමාර තව එක දෙයක් කියන්න අමතක වුණා. අර දලදේශීය වියදම කියන එකේ ඉංග්‍රීසියක් ඔක කියනවා මෙහෙම. GDE. ඔය මෙහෙම කරන්නද? ඒ අර උඩ කොටුව ඇතුලේ දලදේශීය වියදම කියලා ලියාගත්තානේ. ඒකේ දලදේශීය වියදම කියන එක උඩින් පාට බෑනකින් මෙහෙම දාගන්න. GDE සමානයි. පෞද්ගලික පරිභෝජන වියදම අපි C වලින් සංකේතවත් කරනවා. රජයේ පරිභෝජන වියදම G වලින් සංකේතවත් කරනවා. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ මේකෙන් සංකේතවත් කරනවා. C, G සහ I. මේ අර උඩේ කිය අපි උඩ ලියාගත්ත එකේ මෙන්න මේ තුන දාගන්න. මට ඒක කියන්න අමතක වුණා. හරි. මෙතන GDP සමානයි. දැන් මේක GDE නේ. දාන්න. හරි. NX කියලා ගන්න. NX කියන්නේ සුද්ධ අපනයන කියන එක. එතකොට සුද්ධ අපනයන හැදෙන්නේ කොහොමද? X ඍණ M. X කියන්නේ අපනයන, M කියන්නේ ආනයන. එක්ස්පෝර්ට් එකෙන් X අරන් තියනවා. ඉම්පෝර්ට් එකෙන් M අරන් තියනවා. හරි. හරි. ඒක වෙන කතාවක්. හරි. දැන් මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා මම ඔයාලට කියලා දෙන්නම්කෝ. අපි හොයන්න යන්නේ රට ඇතුලේ හදපු භාණ්ඩ ටිකේ වටිනාකමනේ. දැන් මේ දලදේශීය වියදම කියන එක ඇතුලේ පුතේ තියෙනවා රට ඇතුලේ හදපු නැති භාණ්ඩ වලට කරපු වියදම්. දැන් කුටුම්බ විදිහට අපි කරන ඔක්කොම වියදම් කරන්නේ රට ඇතුලේ හදපු භාණ්ඩ මිලදී ගන්න. උත්තරයක් දෙන්න. කුටුම්බ විදිහට අපි පරිභෝජන වියදම් කරන්නේ රට ඇතුලේ හදපු භාණ්ඩ මිලදී ගන්න විතරද? නෑනේ. දැන් මේ දැන් බලන්න. මේ දැන් අපි පරිභෝජනය කරපු වියදම් ASCII අපේ රටේ හදපු නැති ඒවට ගන්න වියදම් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඔයා දැන් ඔයාලා ගෙදර උදේට දැන් කුස්සියට ගිහින් බලන්න පරිප්පු වෙනවද කියලා. පරිප්පු වෙනවා නම් පරිප්පු වලට කරන වියදම අපේ රට ඇතුලේ හදපු එකකට කරන වියදමක් නෙවෙයි. පැහැදිලිද? බලන්න ගෙදර ගිහිල්ලා ඔය දැන් අම්මා මේ වෙලාවට වෙන වැඩනේ. මොනවා හරි හොද්දට උඹලකට දානවද කියලා. ඒ උඹලකට ටික අපේ රටේ හදපු භාණ්ඩයක් නෙවෙයි. පැහැදිලිද? ඔයාලට දැන් උදේට කිරිපිටි එකක් හදලා දෙනවා ඇති. ඒකට සීනිත් දානවා. ඔය දෙක බොහෝ විට අපේ රටේ හදපු ඒවා නෙවෙයි. එහෙනම් අපි මෙන්න මේක ඇතුලේ කුටුම්බ වේවා, රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා පිටරට භාණ්ඩ වලට කරපු වියදම් තියෙන්න පුළුවන්. ඒ ටික අපි අඩු කරනවා. ඒකයි මේ ආනයන වටිනාකම අඩු කරන්නේ. මේ ටිකෙන් ආනයන අඩු කරන්නේ ඒකයි. ඇයි මේකට අපනයන ටික එකතු කරන්නේ? රට ඇතුලේ හදපු ඔක්කොම භාණ්ඩ ටිකේ වටිනාකම අපි පරිභෝජනය කරන්නේ නෑනේ. ඇයි? දැන් අපි හදපු තේ ටික ඔක්කොම අපි පරිභෝජනය කරනවා. උත්තරයක් දෙන්න. අපි හදන තේ ටික ඔක්කොම අපි පරිභෝජනය කරනවද රට ඇතුලේ? නෑනේ. ටිකක් අපනයනය කරනවානේ. එහෙනම් රට ඇතුලේ හදපු ටික හොයාගන්න අපි රට ඇතුලේ හදලා රට යවපු ටික එකතු කරන්න ඕනේ. රට ඇතුලේ හදලා රට යවපු ටික එකතු කරන්න. ඒකයි අපනයන එකතු කළේ. ආනයන අඩු කළේ ඇයි? මේක ASCII තියෙන අපේ රටේ නෝන ටික අයින් කරන්න. මේක එකතු කළේ ඇයි? අපේ රටේ හදලා රට යවපු ටික ආපහු මේකට එකතු කරගන්න ඕනි හින්දා. එතකොට තමයි රට ඇතුලේ හදපු ටික එන්නේ. අපේ රටේ හදපු නැති ටික අයින් කරනවා. අපේ රටේ හදලා වෙන රටකට යවපු ටික එකතු කරනවා. ඒකයි සුද්ධ අපනයන ගන්න. ඒක සුද්ධ අපනයන වෙනම ගන්න පුළුවන්. අපනයන ටිකෙන් ආනයන අඩු කරලා මේ. හරි. මේක ලියාගෙන මේ අකුරු ටිකක් ලියාගන්න ටක් ගාලා. පැහැදිලි?
සංගාල ලියලා ඉවර නම් ඉවරයි කියලා කියත හැකි. ඊට පස්සේ ඉවරයිද? හොඳයි. එහෙනම් මම මේක මකනවා. ඔයා මේක ලියාගෙන නැති කියලා මම හිතනවා. මේ අර ඉංග්‍රීසි අකුරු ටික දුන්නේ මේ ඒවා අපිට ඊළඟ පාඩමට ඕන වෙනවා ඒක. ඊගා පාඩමත් මේ පාඩමට සම්බන්ධ එකක්. මේ පාඩම හොඳට තේරුණොත් ඒ පාඩම නිකම්ම කොට දාතේ. ඒක දෙයක් ඇත්තෙම නැහැ. හරි. ඒ කියන්නේ මේ පාඩම හරියට කොට දැම්මොත් ඊගාව තියරි පාඩම තියෙන 6 වෙනි එක ආයෙ මුකුත්ම නැහැ. එන්නම ලේසි. හරි. එහෙනම් මේ පාඩම හරියටම කොට දාගන්න. හරි. හරි. ගාණක් තියෙනවා. බලමු. කල්පිත ආර්ථිකයක තොරතුරු පහත වේ. කුටුම්බ පරිභෝජන වියදම තියෙනවා. ලාභ අපේක්ෂාවෙන් තොරව කුටුම්බ වෙත සපයන සේවා තියෙනවා. එහෙනම් ඔයා මට කියන්න පෞද්ගලික පරිභෝජන වියදම කීයද? පෞද්ගලික පරිභෝජන වියදම කීයද? ඔව්. ඔව්. කීයක් තියෙනවා? කීයක් තියෙනවා? හරි. 475යි නියමයි. ඊට පස්සේ රජයේ පරිභෝජන වියදම. ඒක අවුලක් නැහැ. ඒ ගානම තමයි. ආයෝජන වියදම කීයද? දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ කීයද? තොග වෙනස් වීම තියෙනවා 150යි. වටිනාකම් වෙනස් වීම තියෙනවා 150යි. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඒ කියන්නේ දලාගේ ඇත්තේ ඔකද? හරි. 250. sorry 400. මට කියන්න දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ කීයක් වෙයිද? නියමයි 800යි. right. ඔය තියෙන්නේ. සුද්ධ අපනයන කීයද? අපනයන තියෙනවා 500ක්, ආනයන තියෙනවා 300ක්. 200යි. ඒ ටික පුළුවන්. එතකොට දළ දේශීය නිෂ්පාදිතය හොයාගන්න පුළුවන්. දළ ජාතික නිෂ්පාදිතය හොයන්න ඕනේ තොරතුරු දීලා තියෙනවා. වැය කළ හැකි දළ ජාතික නිෂ්පාදනය නැත්නම් වැය කළ හැකි දළ ජාතික ආදායම හොයන්න ඕනේ තොරතුරු දීලා තියෙනවා. ඔය විදේශීය ප්‍රාථමික ආදායම් ලැබීම, විදේශීය ප්‍රාථමික ආදායම් ගෙවීම කියලා තියෙනවනේ. ඒ කියන්නේ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම හොයන්න දීලා තියෙනවා. සුද්ධ විදේශ ද්විතීයික ආදායම නැත්නම් සංක්‍රාම ආදායම හොයාගන්න දීලා තියෙනවා. විදේශීය ජංගම සංක්‍රාම ලැබීම, විදේශීය ජංගම සංක්‍රාම ගෙවීම කියලා එකක්. ඒවා ආදායම් ප්‍රවාහය තිබ්බේවා. මතකනේ? හරි. ඔයාගෙන් අහනවා මොනවද? මෙන්න මේක. අවසාන පරිභෝජන වියදම. අවසාන පරිභෝජන වියදම. දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය. හරි. අපි ඒක හදමු. මාත් එක්ක හදන්න පුළුවන් ඔයාට. පළවෙනි එක අවසාන මාත් එක්කම හදමු. අවුලක් නැහැ. හොඳේ. අවසාන පරිභෝජන වියදම 1. අවසාන පරිභෝජන වියදම. හරි. ආයක මෙහෙම ලියන්න ඕනේ. මෙහෙම කරමුකම්. අවසාන පරිභෝජන වියදම ආස්සේ කියනවා නේ. ඔව් මොනවද? කුටුම්බ පරිභෝජන වියදම. කුටුම්බ පරිභෝජන වියදම. ඊට පස්සේ ලාභ අපේක්ෂාවෙන් තොරව
ගෘහ ඒකක වලට සපයන සේවා තියෙන. ඊට පස්සේ මොනවද? රාජ්‍යයේ පරිභෝජන වියදම තියෙන. නේ මේ තුන අපි එකතු කරගමු. කුටුම්බ පරිභෝජන වියදම 375යි. ලාභ අපේක්ෂාවෙන් තොරව කුටුම්බ වල සපයන සේවා 100යි. රජයේ පරිභෝජන වියදම 25යි. පොඩි ගණනක් තියෙනවා. 100යි ඔක්කොම කීයද? 500යි. මොකද්ද මේ 500? අවසාන පරිභෝජන වියදම. අවසාන පරිභෝජන වියදම. හරි. මේවා නිකන් පෙර වැඩ වගේ නේද? හරි. ප්‍රධාන සමීකරණයට දාන කලින් තොරතුරු නෙමෙයි. ඊට පස්සේ තියෙනවා දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. ඒකේ තියෙනවා ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඒ කියන්නේ දලාගේ දීලා තියෙන විශේෂයෙන් මුකුත් කියලා නැහැ. ඊළඟට තොග වෙනස් වීම තියෙනවා. පස්සේ වටිනාකම්හි වෙනස් වීම තියෙනවා. වටිනාකම්හි වෙනස් වීම තියෙනවා. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය 400යි. මේක 250. මේක 150. එතකොට මෙතන තියෙනවා 800ක් මොනවද? දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. හරි. ඉවර නම් ඉවරයි කියලා කියන්න. ඉවරනේ? හරි. තුන්වෙනි එක වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය සමානයි. දැන් අපි ගානේ හොයලා තියෙනවා කෙලින්ම මොකක්ද? අවසාන පරිභෝජන වියදම අපිට එහෙම ගන්නත් පුළුවන්. හරි. අපි කමන්න නැහැ මෙහෙම දාමුකෝ. පෞද්ගලික පරිභෝජන වියදම ධන රජයේ
පරිභෝජන වියදම ධන දලදේශ මේ සමීකරණ ලියන්න ඕන අනිවාර්යයෙන් සම්පාදනය සමීකරණ ලියන්න ඕන පෞද්ගලික පරිභෝජන වියදම සහ රජයේ පරිභෝජන වියදම කියන දෙකේ එකතුවනේ අපි ගාව තියෙන්නේ දෙක වෙන වෙනම තියෙනවා වෙන වෙනම දාන්න හරි දෙකේම එකතුවනේ තියෙන්නේ අවසාන පරිභෝජන වියදම කියලා අපිට ආවේ 500යි නේද? මේ දෙකේම එකතු 500යි. මේ දෙක 475යි. ඒකට මේකත් එකතු වෙන්නේ. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය 800යි. 1300යි. රුපියල් මිලියන. තේරුණා දෝස්තන් මේ කතාව? Right. හතරවෙනි එක අහන්නේ වෙළඳ මිලට දල ජාතික ආදායම නැත්නම් නිෂ්පාදිතය ඒක කරන්නේ මෙහෙම මොකද්ද වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය තියෙනවා ඒකට එකතු කරන්න තියෙන්නේ සුද්ධ විදේශ නේද මොකක්ද ප්‍රාථමික ආදාය සුද්ධ විදේශ ප්‍රාථමික ආදාය සුද්ධ විදේශ ප්‍රාථමික ආදාය එතන බෝඩ් එක පොඩ්ඩක් පේනවා මදි වගේ මම ඒවට කියනවානේ වෙළඳ පොළට දල දේශීය නිෂ්පාදිතය අපිට ආව 1000 sorry පුතේ මෙතන තව කැලලක් එන්න ඕනේ නේද මෙතන තව කැලලක් එන්න ඕනේ නේද මෙතනට මේක දැන් මේ නෑනේ අපි සුද්ධාපනයනේ සුද්ධාපනයනේ දැන් මේ නෑනේ ඒකත් එකතු වෙන්න එපේ දැන් මේ උත්තරේ වලදී මේක හරියන්නේ නැහැ සුද්ධාපනයනක් දාන්න සුද්ධාපනයනේ දැන් මේ නෑ සුද්ධාපනයනේ කීයක් කියලාද කිව්වේ වැරදිය සමාන වෙන්න ඕනේ. දලදේශීය නිෂ්පාදකව මේ දෙකයි අරකට එන්න එක. සුද්ධාපනයන කීයක්ද අපිට ආවේ? අපිට තියෙනවා ආනයන අපනයන 500යි ආනයන 300යි. සුද්ධාපනයන 200යි. ඒකත් මෙතෙන් එන්න ඕන. ඒක එකතු කරේ නෑ නේද? වැරදිනේ එතකොට. 1500යි. රුපියල් මිලියන 1500. මේක තමයි හරි උත්තරේ. හරි. වැරදි. වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදනය දැන් ආවා 1500ක්. මෙන්න මේක කවුරු හරි කියන්නේ. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කීයද? සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කීයද? සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කීයද? ආදායම් ලැබීම් කියනවා 800ක්, ගෙවීම් කියනවා 900ක්. 100ක් තියෙන්නේ හැබැයි ඒක ධන එකක් නෙවෙයි. ඍණ 100ක්. එහෙනම් මේක රුපියල් මිලියන 1400යි. දලදේශීය නිෂ්පාදනයට වඩා ජාතික නිෂ්පාදනයේ අඩු වෙනවා. කරන්න දෙයක් නැහැ. මේ දෙක හදාගන්න ඉවර වුණාම කියන්න
ඉවරයිද? හොඳයි. ඊගාවට බලමු අපි. වැය කළ හැකි දල ජාතික ආදායම. වැය කළ හැකි දල ජාතික ආදායම කොහොමද හොයන්නේ? දල ජාතික ආදායම එකතු කරනවා සුද්ධ විදේශ ද්විතීක ආදායම. සුද්ධ විදේශ ද්විතීක ආදායම. හරි. එතකොට දල ජාතික ආදායම අපිට කීයක් ආවද? දල ජාතික ආදායම 1400ක්. ධන නේද? ද්විතීක ආදායම කියන එක තමයි ඔය සංක්‍රාම ආදායම කියලා තියෙන්නේ. ලැබීම් තියෙනවා 300ක්, ගෙවීම් තියෙනවා 50ක්. එහෙනම් සුද්ධ විදේශ ද්විතීක ආදායම කීයද? සුද්ධ විදේශ සංක්‍රාම ආදායම කියලා කියන්න පුළුවන්. නැත්නම් ද්විතීක නැත්නම් සංක්‍රාම ආදායම. කීයක් තියෙනවා? ලැබීම් තියෙනවා 300ක්, ගෙවීම් තියෙනවා 50ක්. සුද්ධ විදේශ ද්විතීක ආදායම 250යි. එහෙනම් වැය කළ හැකි දල ජාතික ආදායම රුපියල් මිලියන 1650යි. රුපියල් මිලියන 1650. තව මේකෙන් එක එක සංකල්ප හදන්න පුළුවන්. සුද්ධ දේශීය නිෂ්පාදිතය, දල දේශීය නිෂ්පාදිතයෙන් පස්සේ අපිට සුද්ධ ජාතික ආදායම ඕවා හොයන්න පුළුවන්. හරි. තව කුටුම්බ ආදායම අරවා මේවත් හොයන්න පුළුවන්. හරි. මේක හදාගන්න. ඉවරයිද? හොඳයි. හරිද? හරි. ඔයා ඊට පස්සේ මෙන්න මේ වැඩේ කරන්න. පිටු අංක 30 පිටු අංක 30 පළවෙනි ගාන තියෙනවනේ.
ඒකේ පළවෙනි එකට උත්තරේ ලියන දෙවෙනි ප්‍රශ්නේ කපලා දාන්න. දෙවෙනි එක ඕනේ නැහැ. හරි. අර ආර්ථිකයේ පෞද්ගලික වැයවල හැටි ආදායම අහන එක ඒක ඕනේ නැහැ. ඒක කපලා දාන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ලියන්න. අදාළ තොරතුරු ටික විතරක් ගන්න. ඊට පස්සේ ඒකේ දෙවෙනි ගානත් ඔයා හදන්න. හරි. දෙවෙනි ගානත් ඔගේ හදන්න. සමහර අයිටම් නැති වෙන්න පුළුවන්. නැති ඒවාට විද්දු දාලා හදන්න තියෙනවා. හරි. දෙවෙනි එකත් හදන්න. තුන්වෙනි එක අපි හැදුවානේ. හතරත් අපි හැදුවා. හරි. පස්වෙනි එක හදන්න එපා. හරි. පස්වෙනි එක හදන්න එපා. ඒක තියන්න. ඒක මම කියා දෙන්න. හරි. ඒ ටික හදන්න. හරි. හරි. ඒක හදලා මට උත්තර ටික දාන්න. ඒ ගණන් දෙක හදලා මට උත්තර ටික දාන්න. හරි. පැහැදිලි? මම දැනට පන්තිය නතර කරනවා. පැය භාගයක පොඩි අඩුවක් එනවා. මම ඒක ආපහු ඔයාලට ආවරණය කරලා දෙනවා. දැන් අපේ පාඩමේ 80ක් විතර ඉවරයි. හරි. තව පොඩි සංකල්පමය කාරණා ටිකක් විතරයි කතා කරන්න තියෙන්නේ. වැඩිපුරම එක්සෑම් එකට ගණන් එන එක තමයි ඔය වියදම් ප්‍රවේශය. ඒක දැන් අපි වැඩේ ඉවර කළා. හරි. හරි. කලින් දවසේ වීඩියෝ එකේ රෙකෝඩ් එක දාලා ඇති. හරි. දැන් තියරි පන්ති. ඒක රිවිෂන් එකේ හෙට උදේට දාන්න. හරි. මේකේ වීඩියෝ එක තව දවස් 2ක් 3ක් වගේ ගියාට පස්සේ දානවා කියලා ආපු නැති යාළුවන්ට කියන්න. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්